එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද 37 වන භාවනා වැඩසටහනේ 10 වෙනි දිනය අවසාන දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ඔබ වහන්සේව ගෞරව සම්ප්‍රයුක්ත දෙපා නමද පිළිගනිමි. අද ස්වාමීන් වහන්සේ අපිට දැනට වාචික ප්‍රශ්න 10ක් ලැබලා තියෙනවා. මම ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස ගිම්හානිට ආරාධනා කරනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද මේ ගිම්හානි බ්‍රේක් තියනව නේද වාහනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ බ්‍රේක් තියලා. හොඳයි. හරි. වාර්තාව 1. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පරයන්ක හා සක්වල තුලදී මූල කර්මස්ථානය ධාතු මනසිකාරයයි. මතුවන ආකාරය අනුව වේදනාව හා සිතවිලි ගැන විමසීම සිදු වේ. ලොකු ස්වාමීන් වහන්සේ පවසන ආකාරයට බැල යන අතට නැස්ස ගසන්නා දෙනි. නිශ්ශබ්ද මනසක් අත්විඳින අවස්ථාවේදී මතුවන සිතවිලි විශ්ලේෂණය කිරීමෙන් යම් ගැටලුවක් මතුව එයි. එනම් ධර්ම විතර්ක හා ප්‍රපංච වෙන්කර ගැනීමට ඇති අපහසුවයි. උදාහරණය විවිධ සැරයක් මෙන් හදිසියේ මතුවන සිතවිල්ලකි. එනම් මම සෑම විටම නැති තැන හෝ හිස් තැන කියන්නේ ඇති තැනට සාපේක්ෂව නේද? යන්න. අවුරුදු 6-7ක් පුරා ආ ගමන් මගේ මේ හිස් තැන වෙනස් වීම හා පෙරළිය නොයෙක් විට අත්දැක ඇත. නමුත් හදිසියේම මේ දැනුණු ඒ සමගම අතිනතගෙන ආ සිතවිල්ල නම් සමහර ධර්ම දේශනාවල මට අසන්නට ලැබී ඇති නිවන ඇති තැනක් නැති තැනක් නැත යන්නයි. ඒ නිරදියම අවබෝධ වූයේ දැන් මේ යන සිතිවිල්ල ඊළඟට මතුවේ. තර්ක විතර්ක ගමමින් තව තවත් මතම අවබෝධ වන ලෙස මාත් සමගම සිදුවන ආකාරයෙන් දැනෙන මේ දෙබස් ප්‍රපංච ආකාරයක්ද ගනී. හිතේ ගෙපන කතාවන් වල කොටදවක් හා කතා ගෙතීම් වල අඩුවීමක් එදිනෙදා ජීවිතයේ මා අත්දැක ඇතත් ධර්ම කරුණු ආශ්‍රිතව හා භාවනාවේ අත්දැකීම් අලලා සිදුවන මේ කතා ගෙතීම් ප්‍රපංචද ධර්ම විතර්ක යන වෙකර හඳුනා ගැනීමට ධර්ම අවවාදයක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ දිනවල ඔබ වහන්සේ සිදු කරගෙන යන ධර්ම දේශනාවල සඳහන් දස සංඥා ගැනත් එවැනිම සිතුවිලි ධාරාවන් විටින් විට මතුවේ. මට දැනෙන්නේ තන ඉඳන් මම කල්පනා කර ඉන්නා බවකි. විවේකයක් ලද හැම විටම වෙනදාට ශරීරයේ තුලට සිත් ගන්නා මට දැන් නොයෙක් ධර්ම කරුණු මගේ අත්දැකීම් හා විශ්ලේෂණය කරමින් ඒවා තව තවත් පැහැදිලි කර ගැනීමට උත්සාහ දරමින් සිටී. ඊට කැමැත්තක්ද ඇත. ධර්ම අවවාද ලැබේවා. පෙරුවන් සරණයි. හොඳයි. මෙතෙන්දී හැබැයි ඒ කියන්නේ අපිට කියනවා වගේම ධර්ම විතර්කයි මේ ඒ ඔස්සේ අදගෙන යන ප්‍රපංචයි වෙන් කර ගන්නවා කියන එක පහසුත් නැහැ. ධර්මයේම කියලා තියෙනවා පඤ්ඤාමුඛේන විචිකිච්ඡා වංචේති කියලා. ඒ කියන්නේ විචිකිච්ඡාව අපේ හිතේ පහළ වෙන විචිකිච්ඡාවන් සැකසහිත ස්වභාවයන් ඒවා සමහරවිට ප්‍රඥාවේ ස්වරූපයෙන් වංචා කරනවා. ඒකේ නිසා හරි අමාරුයි ඔය දෙක වෙන් කරගන්න. ඉතින් වඩා සුදුසුයි හිත දැන් මේ කියන මට්ටමේදී පුළුවන්කමක් තියෙනවා නම් කිසිම අරමුණක් ඇසුරු නොකරන තැනකට හිත පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා Tamanට විශ්වාසය තියෙනවා නම් ඒ බඳු මාර්ගයක පැමිණිලා තියෙනවා නම් ඒක Taman අත්දැකලා තියෙනවා නම් ඒ தත්ත්වය තුළ පවත්වන්න උත්සාහත් වෙන්න. ඉතින් එතකොට කොහොමද විතර්ක අඩුයි. ඒ කියන්නේ ධර්ම විතර්ක වුණත් එතෙන්දී අනුමත කරන්නේ නැහැ ටිකක් හරි. ඒ කියන්නේ Tamanගේ පාලනය යටතේ තියාගන්න. දැන් සාමාන්‍ය විතර්ක ගැන කියද්දී මම ඒ පහන සංඥාවෙදිත් විස්තර කරා මේ දේශනා මාලාවේ. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ විතක්ක වසීතාව කියන්නේ. වසී විතක්ක පරියාපතේසු කියලා එහෙම ඒ 2000 විතක්ක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඒ කියන්නේ උවමනා නම් හිතනවා. උවමනා නැත්නම් හිතන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ අපේ පාලනය යටතේ තමයි එතකොට සිතුවිලි පහල කර ගැනීම, සිතීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ මට්ටම වඩා හොඳයි. එතකොට උවමනා වෙලාවට එකෙන් හිතලා ප්‍රයෝජනයක් ගන්නවා. උවමනා නැත්නම් හිතන්නේ නැතුව හිත පුළුවන් තරම් සංසිඳවගෙන විතර්ක වලින් තොරව, ප්‍රපංච වලින් තොරව පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා ඒක දිගට කරන්න
විවිධ දේවල් ඉතින් අපේ හිතට එනවා. හැබැයි ඒකෙත් නරකක් නැහැ. මොකද අපි ධර්ම මාර්ගේ විමසන්න ඕනේ. අපි විමසන එක නතර කරලා සුදුසුත් නැහැ. ඉතින් විමසද්දී නිවැරදි ධර්මයක් ඇහෙන්න ඕනේ. ඉතින් එතකොට නැත්තම් සමහරවිට අපි තේරුම් නැති දේවල් අහන්න ගිහලා තව පැටලෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින්. හොඳයි. වාර්තාව 2. සක්මන. හබලක ආකාරයෙන් පාද චලනය වෙන විදිහ බලා සිටී. අතරින් පතර සිටිවිලි පැමිණ යයි. පරයන්කය. පරයන්කයේදී අතුලට එදී බලයි. අතුලේ ඈතින්ම හිස්තනක් තිබේ. දුරින් පෙනුනට ළඟට යෑමක් නැත. හිස්තන දිගටම පිරිසිදුව පවතී. එතනට ඉස්සරහා තරමක කම්පනයක් දැනේ. ශබ්ද පැමිණේ. දැන් ශබ්දයයි කම්පනයක් දෙකම පෙනේ. ටිකකින් ශබ්දය නැති වී යයි. සිතුවිලි පැමිණේ. සිතුවිලි කම්පනයක් දෙකම පෙනේ. ටිකකින් සිතුවිලි නැති වී යයි. වේදනා දැනේ. වේදනා කම්පනයක් දෙකම තිබේ. ටිකකින් වේදනා නැති වී යයි. මේ කාලයේදී සිහිය සිතට ඕන විදිහට වැඩ කරන්න දෙන්නේ නැත. නමුත් පරයන්ක කාලය ගෙවී යද්දී සිත විසින් සිහිය පාලනය කරන්න පටන් ගනී. ඇතුළතින්ම තිබුණු හිස්තැන පේන්නේ නැත. එදිනෙදා කටයුතු සිහියෙන් යුතුව අතුර තැබුවෙමි. ඊට පසු වැඩයකට යෙදුණෙමි. අතරින් පතර සිතුවිලි පැමිණ යයි. පළවෙනි වැඩේ ඉවර කර දෙවැනි වැඩයටත් එයත් ඉවර කර තුන්වෙනි වැඩයටත් යෙදී අවසන් කළෙමි. අතරින් පතර සිතුවිලි පැමිණ යයි. සමහර සිතුවිලි සමග බොහෝ වේලා ගත කරන බව දැනගන්නේ ඒ සිතුවිල්ල නැති වුණායින් පසුයි. යතුර ඕන වී ඇත. නමුත් තිබූ තැන මතක නැත. හම්බ වුණේ ඇසින් දුටුවාමයි. කමතහන් ලැබේවා. පෙරුවන් සරණයි. ඔය වගේ දේවල් ඉතින් වෙනවා. ඒ කියන්නේ මේ සමහර වෙලාවට විශේෂයෙන්ම හිත ටික ටික දේවල් අත්හරින්න පටන් ගත්තාම ඔය වගේ අමතක වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් සමබර වේවි. මොකද තොගේට අතහැරලා දානවා. ඒතකොට උමනා එකත් අමතක වෙනවා, උමනා නැති එකත් අමතක වෙනවා. හැබැයි ඉතින් ඕක සමබර වෙලා සාමාන්‍යයෙන් හිත සැහැල්ලු වෙලා මේ මට්ටමකට එනකොට ඉතින් ටිකක් පාලනයක් තියෙන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් අනවශ්‍ය දේවල් නම් ඔක්කොම හැලිලා යනවා. සංඥා හුඟක් දේවල් මැකෙනවා. ඒතකොට ඉතින් ඒ හරහා තමයි ඉතින් අර හිතේ සැහැල්ලුවක් තව ගොඩ නැගෙන්නේ. නැතුව හුඟක් දේවල් මතක තියාගත්තා කියලාම නෙමෙයි ඉතින්. ඒ නිසා මං හිතනවා ඉතින් ඕනනම් නැවතන ඉතින් කියන්නේ ලොකු ඇබැද්දියකුත් වෙලා නැහැ. ඉතින් යතුරු පොඩ්ඩක් නැති වෙලානේ. ඉතින් හම්බෙලක් තියෙනවා. මං හිතන්නේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වාර්තාව 3. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දින වෙනදාටත් වඩා උදෑසනින් සක්මන සඳහා සූදානම් වුනිමි. මිදුලේ වාර දෙකක් එහාටත් උඩටත් පහළටත් වේගයෙන් ගමන් කළෙමි. පසුව ගමන සංසුන් විය. පාට දැනෙන සීතල හිරු රශ්මිය වැටෙන තැන්වල උණුසුම හොඳින් වැටහුණි. බොරළු උඩ ඇවිදින විට සියුම් වේදනාවක්ද සිනිඳු වැල්ලේ ඇවිදින විට පායට සුවයක්ද දැනුනි. මාස්පිඩු චලනයන් වෙනදා මෙන්ම දැනෙන්නට විය. පළමුට පෙදෙස වේදනාවක් විය. ඒ දෙස බැලුවෙමි. ටික වේලාවකින් වේදනාව නැති විය. හිරු රශ්මිය මුහුණට වැදී ඒ පෙදෙස රත් විය. අහස දෙස බැලුවෙමි. අද දින වැසි රහිත බව පෙන්වම් කරන්නාක් මෙන් සුදු පාට වලාකුළු මතුවෙමින් තිබිනි. වාහන ශබ්ද ඇසුනද අකණ්ඩව මාගේ සතිය පැවතුණි. පැවතුනේ දිගටම සක්මන් කළේය. දෙපා මාරවන විට ඉතාමත් සැහැල්ලු බවක් ඇති විය. සක්මන සැහැල්ලු විය. ඉතාමත් සැහැල්ලු ලෙස සක්මන් කළේය. නිදිමත ගතියක් දැනී විනාඩි 45ක් පමණ සක්මන අවසන් කළේය. පුරුදු පරිදි කකුල් සෝදා පරයන්කය සඳහා පැමිණියේය. අද උදේ නම් සිතුනේ පරයන්කය බිම කළ යුතුය යන්නි. නමුත් කායික අපහසුතා නිසා සුපුරුදු අසුනේම හිඳගතුනි. සුව පහසු ලෙස හිඳගෙන කකුල් බිමට බර කර දෑත් උකුල මත තබා ගතිමි. ටික වේලාවක් දැස හැර බලා සිටියෙමි. නොයෙකුත් ශබ්ද ඇසුනේය. පසුව දැස් පියා ගතිමි. දැස් පියාගත් සැනෙන් පින්බිමක්
පිම්වීමක් හැකිලීමක් දැනුනේය. දැස් පියාගත් සැනෙන් පිම්වීමක් හැකිලීමක් දැනුනේ නැත. ටික වේලාවක් නිසල්මව සිටියේය. තප්පර කිහිපයකට පසු උදරය තුළින් පිම්වීම හැකිලීම දැනෙන්නට විය. උණුසුම් පිම්වීමක් සීතල ලෙස ගලා යන හැකිලීමක් දෙස බලා සිටියෙමි. හැකිලීම වතුර පහරක් ගලා යන්නාසේ හිමිහිට සිදුවිය. තප්පර ගණනාවකින් අලුත් පිම්වීමක් උණුසුම් ලෙස ඇතිවිය. පිම්වීම එකක් නොව රාශියක් ඇති බවත් හැකිලීම එකක් නොව රාශියක් ඇති බවත් නිරීක්ෂණය විය. සංසුන්්‍ය, ඉතාමත් සංසුන්්‍ය. තව තවත් නිරීක්ෂණය කළෙමි. කිසිවක් දුටුවේ නැත. මුහුණේ මස්පිඩු චලනයක් සිදුවිය. ඊයේ ඔබ වහන්සේ පැවසූ පරිදි පිම්වීම හැකිලීම සංසුන් වූ මොහොතේ සිත දෙස බැලුවෙමි. සිත අතීතයට ගියේය. මාගේ අතීත ඉතාමත් කටුකය. නමුත් ඒ මොහොතේ ඒ කිසිවක් ගැන මා සිත කනස්සල්ලක් ඇති වූයේ නැත. සියල්ල සිදු වූයේ හොඳට යයි සිතුනි. එසේ නොවුනා නම් අද මෙලෙස සතිමත් වීමට අවස්ථාව නොලැබෙන බවද දනිමි. සියල්ල වූයේ හොඳට යයි සිතා මෛත්‍රී සිතින් ආපසු හැරුණෙමි. තවදත් පිම්වීම හැකිලීම දෙස බැලුවෙමි. තන්පත්ව සංසුන්ව එලෙසම පැවතියේය. අද දිනය කමඨහන් විස්තර එපමණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, දිනපතා උපදෙස් දෙන ඔබ වහන්සේ කරුණාකර අද දින ද අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. මාගේ ගුරුතුමන් වහන්සේ නම කියන්න අවසරයි. ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ, ධම්මජීව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා නිසා මෙතෙක් දුරට සතිය දියුණු කළෙමි. ඔබ වහන්සේලාට පෙරුවන් සරණයි. සංවිධායක මඩුල්ලටද පෙරුවන් සරණයි. හොඳයි. කළා තියෙනවා හොඳයි. හිත දිහා බැලෙන එක දිගට කරන්න. ඒ කියන්නේ දැන් හිත දිහා බැලුවට මේ හිතේ ක්‍රියාත්මක වෙන දේවල් වලට අහු නොවි ඉන්න පුළුවන් ගතිය දැන් දියුණුලා තියෙනවා. ඒ නිසා මේ පාලනයක් දැන් තියෙනවා. ඒ නිසා ඒකත් පුරුද්දක් වශයෙන් දැන් කරන්න. සක්මනේදිත් ටිකක් වෙලා සක්මන් කළා. ඊට පස්සේ හිත දිහාත් බලන්න දැන් කොහොමද හිතේ තත්ත්වය. හිතේ විවිධ විතර්ක එනවද? ඒවා දිහා එම මධ්‍යස්ථව බලනකොට සමහරට ඒවා දිය වෙලා යනවා. බොද වෙලා යනවා. එතකොට ආයෙත් හොඳට හිත තව සැහැල්ලු වෙනවා. ඒ නිසා මේ පැත්තත් එකතු කරගන්න. එතකොට තවත් අපිට අපේ ක්ෂේත්‍රය පුළුල් කරගන්න පුළුවන්. මොන නැත්නම් සතිමත් බව තව පතුරව ගන්න, විහිදව ගන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි. වාර්තාව 4. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වචනයක් කතා කිරීමට සිටීම, කතා කිරීම, පයසවීමට සිටීම, පයසවීම, තැබීම, හුස්ම ගන්න සිටීම, සූදානම ගැනීම, ඇසිපිය ගැසීමට සිටීම, ඇසපිහාතු එසවීම, පහත් කිරීම, සිටීමක් ක්‍රියාවක් අවසානයකි. ක්ෂණයකි. ඇතුළත වීම අවසන්ය. මුඛ, ඇස, නාසය, පාදය, රූප කොටස් ඒට සංස්කරණය කිරීම, ස්පර්ශ වීම, වේදනා විඳීම විඥාණයෙන් ගොනු කරයි. ඒ සමගම එසනින්ම අනිත්‍යව අලුත් ඉපදීමක් සිදුවේ. ස්ථිර නැහැ. නිත්‍ය නැහැ. සබ්බපුත්‍ර ක්‍රියාවක් නොවේ. මේ පොතකට නොව අනිත්‍ය වන සිතට අදාළ ඇති නැති වන අත්දැකීමය. බාහිරව කයට සම්බන්ධ වෙන අවශ්‍ය සීතල, නැසිමදුරු, සැපද, උපේක්ෂා, වේදනාද ඉහත පරිදිය. එදිනෙදා කරන කියන සෑම දෙයකදීම සතිය නිරතුරුවම මෙය පසක් කර දෙයි. බැදීම තුළ සිටීම ඇති දෙයි. නීවරණ తాවකාලිකව යටපත්ය. මේ තුළ හිත හිර වී ඇත. හුදකලාය, සංසුන්්‍ය. මෙලෙස අඛණ්ඩව සතිය අඛණ්ඩ සතිය අනිත්‍ය වචන තරණය වූයේකි. ධර්ම අවවාද ලැබේවා. පෙරවන් සරණයි. ඒ කියන්නේ අපේ සතිය තව තීව්‍ර වෙන්න ඔය වගේ සියුම් දේවල් වලදීත් ඒ කියන්නේ හිත හැසිරෙන හැටි පුංචි චේතනා පහළ වෙලාම පාදයක් එසවෙන හැටි ඊළඟ චේතනාව නිසා ඔන්න එහාට ගෙනියන හැටි ආයි තබන හැටි
ඉතින් අහු වෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. එතනින් පෙන්눔 කරනවා අපේ දැන් මනසේ සෑහෙන පැහැදිලි බවක් තියෙනවා. ඒ කායික ක්‍රියාවලියට මානසිකව අපි කොහොමද සහයෝගයක් දෙන්නේ නැත්නම් මානසිකව කොහොමද ඒ ක්‍රියාව පටන් ගැනීම සඳහා උද්‍යෝගයක් චේතනාවක් පහළ කරගන්නේ කියන එක ප්‍රකට වෙන්න අරන් තියෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ. කරගෙන යන විදිහ හොඳයි. දිගට කරගෙන යන්න. වාර්තාව 5. සතිමත් සක්මන. මේ සඳහා පියවර 24ක් තුර ඇවිද ගිය හැකි ලෑලි පොළොව තෝරා ගතිමි. වම දකුණ ලෙස පියවර තබුවෙමි. එතැන් සිට ඔසවනවා තබනවා යයි විස්තර බලමින් සක්මන් කෙරුවෙමි. ඊයේ කමඨහන් සැසියේදී මාගේ වාර්තාවට ඔබ වහන්සේගේ උපදෙස වූයේ සක්මනේ සියුම් විස්තර බලන ලෙසටයි. එම නිසා අද කකුල් දෙකේ ඇඳගෙන සිටි මේස් දෙක ගලවා සක්මන් කෙරුවෙමි. නමුත් සියුම් ලක්ෂණ කිසිවක් ප්‍රකට නොවිය. ලෑලි පොළවේ සිනිඳු බව දැනුනි. වඩාත්ම දැනුනේ ලෑලි පොළවේ තද සීතල බවයි. දෙපතුල් උණුසුම් නිසා තදට සීතල දැනුණා විය හැකිය. ඒ හැර රිද්මයකට අනුව කය ඉදිරියට ඇදෙන බව දැනුනි. කකුල් දෙකේ මාංශ පේශී ඉහළට ඇදී ශරීරය ඉදිරියට ඇදෙන බව දුටුවෙමි. මේ අත්දැකීම් සමුදාය සමග සත්‍යමත් සක්මන සම්පූර්ණ කෙරුවෙමි. කාලය විනාඩි 45කි. සතිමත් පර්යන්කය. සක්මනේ එකඟ වූ සිතින්ම පර්යන්කයට වාඩි වූයෙමි. වාඩි වී කය හොඳින් සකස් කරගෙන වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. ඒ කුඹසක හැඩයක් ගන්නා බව දැනුනි. වාම හුස්ම රැලි ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. නාසිකාග්‍රය වෙත සිත පිහිටුවා බලා සිටිද්දී සීතල ස්පර්ශයක් දැනෙමින් හුස්මක් ඇතුල් විය. ඒ පිටව ගියේය. සියුම් හුස්ම රැල්ලක් ලෙසය. දීර්ඝ හුස්ම රැලි මෙන්ම කෙටි හුස්ම රැලි ඇතුල් වී පිට වී ගිය ආකාරය දුටුවෙමි. හුස්ම අතර පැවති අවකාශයේද දුටුවෙමි. මුලදී සිත නොයෙක් අතීත සිද්ධි සමග පැටලෙනු පෙනුනි. ඒ දෙසද බලා සිටියෙමි. ඒවා නැතිව ගොස් සිත අරමුණේ ඒකාග්‍රව ඇති බව දැනුනි. තද නිදිමතක් දැනුනි. හිස පහළට කඩා වැටුනි. ගැසී අවදි විය. නැවත සිත අරමුණේ පිහිටුවා බලා සිටියෙමි. දෙවන වරද හිස පහත් විය. එවරද හිස කෙලින් කර භාවනාව ඉදිරියට ගෙන ගියමි. එතෙන් සිට කිසිවක් නොදැනෙන මට්ටමක ගත කළෙමි. එසේ කොපමණ වේලා සිටියේ දැයි නොදැනෙමි. මේ මුළු කාලය තුළම කතා කිරීම හෝ විතර්ක වලින් සිත දෘශ්‍ය වූයේ නැත. අරමුණෙන් නැගී සිටි විටද සතිමත් බව එලෙසම පැවතුණි. කාලය පැයක් ගත වී තිබුණි. එදිනෙදා කටයුතු කරන විටද සතිමත් ලෙස අනිත් අයට කරදර නොවන අයු පාද හසුරුවමින් ඇවිද යාමටද සැලකිලිමත් වෙමි. ඔබ වහන්සේට නිරෝගී බව මෙන්ම බොහෝ කාලයක් ශාසන මෙහෙවර කරගෙන යාමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි. මේකදී අර සක්මනේදී අපි ඉතින් අර පටන් ගත්ත පමණින් ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි උත්සාහවත් වෙනවා දැන් විස්තර බලන්න. ඒ වුණාට ඉතින් තාම සම්පජඤ්ඤයේ පැත්ත දුර්වල නම් අපිට ඒ තරම් විස්තරයක් අහුවෙන්නේ නැහැ. ඒතකොට ඉතින් අර පරණ එකම තමයි අහුවෙන්නේ. හැබැයි ඉතින් අපේ උත්සාහය අත්තරින් නැතුව මේ දේ කරන්න අවශ්‍යයි. සියුම්ව ඒ ස්පර්ශයක් ගානේ හොඳට තව මොනවද දරගන්න තියෙන්නේ කියලා පුංචි කුතුහලයකින් ඒ දිහා බලන්න. හොඳට හිත එතෙන්ට ඒකාග්‍ර කරගෙන ඒ ගැන විමසා බැලීමක් කරන්න. එතකොට තමයි ওই ටික හම් වෙන්න පටන් ගන්න. උදාහරණයක් වශයෙන් දැන් අපි ඉඳගෙන ඉන්න භාවනාවේදී මුලදී අපිට තේරුනේ නැහැ ආස්වාසයේ උණුසුම්ද සිසිල්ද නැත්නම් දිගද කෙටිද මුලද මැදද අගද ඔය ඉතින් අපිට මුලදී තේරෙන්නේ නැහැ. හිත එහෙම හදුවනවා අතීතයට යනවා අනාගතයට යනවා. ඉතින් පුදුම අරගලයක් මුලින් තිබුණේ. නමුත් පස්සේ සතිය දිනු වෙන්න ඔන්න ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය තුළ හිත පිහිටන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ආස්වාසයක් කියලා දන්නවා ප්‍රස්වාසයක් කියලා දන්නවා. ඒ එපමණයි අපිට මුල් කාලේ තිබුණේ. ඊට පස්සේ තමයි ඔන්න තේරෙන්නේ මේ ආස්වාස සමහර ඒවා දිගයි සමහර ඒවා කෙටි සමහර ඒවා සුකුණුසුම් සමහර ඒවා සිසිල් ඔය විදිහට ඉතින් ඔය විස්තර ටික මතුවෙන්න කාලයක් යනවා. ඒ වගේමයි සක්මන් භාවනාවත් එතෙන්දිත් අපි අර වගේ විමසීමක් කළාට එකපාරට හම්බ වෙන්නේ නැහැ. හැබැයි සියුම් කරගෙන යන්න ඒවා තව අපි තුල සති සම්පජඤ්ඤය දිනු වෙන්න ඔය විස්තර ටික පේන්න ගන්නවා. ඒ නිසා ඒක නවත්තන්න නැතුව දිගට කරන්න. ඊට පස්සේ දැන් වාඩි වෙලා කරන භාවනාවේදී අර වගේ අර හිස කඩා වැටීමක්
සම්පූර්ණයෙන්ම නොදැනී සිටීමක්. ඒකත් ඇත්තටම ඔය සමාධියයි සතියයි අතර තියෙන ඒ අසමබරතාවය තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ අපේ සමාධිය හුඟක් වර්ධනය වෙලා ඊට සාපේක්ෂව සතිය වර්ධනය වෙලා නැත්තම් එතකොට අපි වාඩි වුණාම අර වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා වැඩියෙන් සක්මනේ නිරත වෙන්න, වැඩියෙන් සතිය ගැන සතිමත් මේ අවධානය යොමු කරන්න. එතනින් තමයි අපිට ওই தත්වයෙන් අපේ භාවනාව පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි. වාර්තාව 6. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන වැලිමඩුවේ කෙළවර සිට ගැනීමෙන් දෙපයේ යටිපතුල් වෙත අවධානය යොමු කරමින් සක්මන පටන් ගත්තෙමි. වැලි මතට බරගෙන යටිපතුලේ දැනීම වියබ ආශ්‍රයෙන් දැනෙනවා සමගම ඊළඟට මුළු යටිපතුලම පෙරපෙන වැලිවල ශබ්ද ඇසුනි. ප්‍රේතිලක ඉතා පරිස්සමින් පාද තබා ගමන් කරන්නාක් මෙන් එකම රටාවකට සමාන්තරව පාද මාරු විය. ඒකස බලමින් දිගටම සක්මන් කළෙමි. පිටිනුට සිතුවිලිද ඇති වී නැති වී යන ආකාරය වැටහුණි. උදරයේ සිට ඉහළට ආවාදයක් බැලුමක හුලං අරින්නාක් මෙන් මුඛයෙන් පිටවිය. ශරීරයේ සැහැල්ලුකමද හිතේ නිදහස් ස්වභාවයක්ද දැනුනේය. විඥානුකූල පාද මාරු වෙමින් ගමන් කරයි. පාද මාරු වෙන දැනීමත් යටිපතුල් පොළවේ ස්පර්ශ වීමත් පමණක් සිතේ ප්‍රකට වී තිබුණි. සක්මන කෙළවරදී නැවත හැරීම සිදුවෙන අවස්ථාවේදී ශරීරය හැරෙනවත් සමගම දැස් ඉබේ පියවෙයි. ශරීරය හැරෙන ආකාරය මනෝමයෙන් දකි. මෙසේ සක්මනේ යෙදෙන විටදී දීර්ඝ දඹුරු හුස්මක් ගැනීම හා පිටකරන විට දැස් ඉබේ පියවි සිත ආනාපානයේ ඇසුරේ පවතින්නට කැමැත්තක් ඇති බව දැනුනි. පාදවල මාරු වීම දකිමින් දිගටම සක්මන් කළෙමි. ආනාපානය තුලත් පාදවල මාරු වීමත් සිතුවිලි අතරත් වැඩි කාලයක් සිත වාසය කළ බව පැයක් සක්මන අවසානයේ වැටහුණි. එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුරේදී වඩා සිත පාලනයක් ඇති බව වැටහුණි. පරයන්ක සක්මනෙන් පසු පරයන්කයට වාඩි විය. වාඩි වී දැස් පියාගත්ෙමි. මුහුණ පුරාවට තුනී දාඩියක් ඇති බව දැනුණු හේයින් අත්වලින් ස්පර්ශ කරමින් දාඩිය පිසඳා ගත්ෙමි. ශරීරයේ උණුසුම ප්‍රකට වී දැනුනේය. ආශ්වාසය ප්‍රශ්වාසය වෙත සිත යොමු විය. ඉතා නිදහසේ ආශ්වාසය ප්‍රශ්වාසය සියුම්ව පැවතුන අතර ආනාපානය තුල හිදස දීර්ඝ විය. දිගටම ආනාපානය බලා සිටියදී විකාර රූප සංඥා පෙළක් සමගින් සිතුවිලිද පැමිණ ඇති වී නැති වී ගියේය. ක්‍රමක්‍රමයෙන් කය නොදැනී යන අයුරු වැටහුණි. සිත ඉතා නිදහස් සැහැල්ලු බවකින් පිරී ඇති බව වැටහුණේය. ඉන්පසු සිදු වූ දේ නොදනී. එකවර පිපාසයට උගුර හිරවෙන දැනීමෙන් සිත අවදි විය. වතුර බෝතලයගෙන වතුර බොන අතරම දිව ගිලෙනවා නම් ගිලෙන්නට හැර බලා ඉන්නට තිබුණා නේ යන සිතුවිල්ල සමග පසුතැවීමක් සිතේ ඇති වූ නමුත් ඒ ඉක්මනින් පහවිය. තවත් වේලාවක් ආනාපානයයි සිතුවිලි අතර සැරිසරන සිත දෙස බලමින් පැය විනාඩි 10ක කාලයකට පසු පරයන්කය අවසන් කළෙමි. තෙරුවන් සරණයි. හොඳයි. මේකේ දැන් අර සක්මනේදී ආනාපානයත් බැලුවා වගේ දෙයක් කියවුණා. ඒක එච්චරම අවශ්‍ය නැහැ. අපි සක්මනේදී බලාපොරොත්තුව හිත එක තැනක පැවැත්වීමම නෙමෙයි. දැන් ආස්වාස ප්‍රස්වාසය අපි බලාගෙන යන්න ගියොත් එතෙන්දි වෙන්නේ හිත තියෙනවා නිකන් නාසිකාග්‍රේ තියෙනවා පාද දෙක සක්මන් කරනවා. ඒකට වඩා ඊටාම් වටිනවා පාද දෙකේ සක්මනට අවධානය පැවැත්වීම. එතෙන්දී හිත එක තැනක නෙමෙයි තියෙන්නේ. වම් පාදයේ තියෙන තැන නෙමෙයි ඊට පස්සේ දකුණු පාදයේ තියන්නේ. එතකොට තමයි අපි තුල ගොඩනැගිලා ඉන්නේ හොඳට යහුසුරුව අපිට ඕමනා වුණා තැනට අපේ හිත යෙදවීමේ ශක්තියක්. ඒක පස්සේ ධාතු මනසිකාරයක් වගේ වඩනකොට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක එක කාරණයක්. ඊට පස්සේ අනිත් එකේ නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. දිගට කරගෙන යන්න. වාර්තාව 8. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම වසර එකහමාරක පමණ සිට භාවනා කරන යෝගාචරයේදී මගේ මූලික කමඨහන පින්වීම හැකිලිම වේ. මම ඔබ වහන්සේගේ සහ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා දිනපතා අසමි.
සූම් තාක්ෂණය යටතේ දිනපතා සම්බන්ධ වෙමි. කමඨහංග ඔබ වහන්සේගෙන් ලබා ගනිමි. මේ දිනවල යන ගිරිමානන්ද සූත්‍රයට අහුම්කන් දෙමි. මේ පැන ඒ සම්බන්ධව ඇති වුණු ගැටලුවන් නිරාකරණය කර ගැනීමටයි. මගේ භාවනාවේ උදරයේ චලනයේ සියුම් වන තත්ත්වයක් පමණ අත්විඳිමි. ධර්ම දේශනාවේ සඳහන් වන විරාග සංඥාව එනම් අරමුණේ පාට නැකී යාම විවරණ වීම යනු ධ්‍යාන මට්ටමටපත් වූ පසු අත්විඳීමට ලැබෙන දෙයක්ද? නිරෝධ සංඥාව යනු සංස්කරණය නතර වේ. නිවීමක් හටගනී. නමුත් එය తాවකාලිකයි. එයද ධ්‍යාන මට්ටමේදී අත්විඳීමට ලැබේද? ධ්‍යාන මට්ටමට නොගිය කෙනෙක් මෙම සංඥාවන් අත්විඳීමට හැකිද? මා තවමත් දැනුම ලබා ගැනීමට උත්සාහ කරන්නෙමි. ස්වාමීන් වහන්සේ මට සමා වී මාගේ ගැටලුව විසඳා දෙනමෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේම නිවන ප්‍රාර්ථනා කරමි. හොඳයි. නෑ මේ ඔක්කොම දස සංඥාවල එන්නේ ඔක්කොම විපස්සනාවට අදාළ දේවල්. මෙතන ධ්‍යාන වලට මේ මොකක්වත් සම්බන්ධයක් නැහැ. ධ්‍යාන වලට සමවැදිච්ච කෙනෙකුට මේ මට්ටම අත්දැක ගන්න නම් ධ්‍යානයෙන් අයින් වෙලා ඕනේ විපස්සනා වඩන්න. ඒ කියන්නේ ධ්‍යානයකට සමවැදිලා ඉන්නවා ඊට පස්සේ ඒකේ අනිත්‍ය ස්වභාවය දැක තේරුම් ගන්න නම් ධ්‍යානයෙන් එළියට එන්න ඕනේ. ධ්‍යානයක් කියලා කිව්වහම ඒක තුලට සමවැදීමක්, ඒක තුල නිමග්න වීමක්, හිඳා බැසීමක්, එයම බවට පත්වීමක් තමයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට ඒකින්දගෙන විපස්සනාවක් කරන්න බෑ. එතකොට ඒකෙන් අයින් වෙලා ඕනේ මේ විපස්සනාවක් වඩන්න. එතකොට හැබැයි යන්න ධ්‍යාන අංගවල තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය නැත්නම් ඒ ධ්‍යානය තුලින් ගොඩනගාගත්ත ඒකාග්‍රතාවය මූලික කරගෙන ඒකම කයට යොදලා වේදනාවලට යොදලා හිතට යොදලා ඒ මතුවෙන සංස්කාර ස්වභාවයන්ගේ தත්ත්වය දැනගෙන ඒ තුලින් ඔන්න අනිත්‍ය සංඥාවක් අනාත්ම සංඥාවක් ඔය විදිහට යන්න පුළුවන්. කියන්නේ විපස්සනාව හරහාම ගොඩනගෙන තත්වයක් නැත්නම් විපස්සනාව හරහාම එන අවබෝධයක් ගැන තමයි දස සංඥාවල එන්නේ. එහෙම නැතුව ධ්‍යාන වලට සම්බන්ධ දෙයක් නෙමෙයි. හොඳයි. වාර්තාව 8 පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන සුපුරුදු පරිදි සතිමත්ව ඇවිද්දා. වාම දකුණ ලෙස අරමුණු කරමින් අවිද්‍යාව සිදු වුණා. වඩාම දැනුනේ යටිපතුල්වල ස්පර්ශයයි. එයත් යටිපතුලේ විවිධ ස්ථානවල විවිධ දැනීම් එක් කරනවා. වැඩි වේලාවක් ගතවන විට පටන් ගන්නා මොහොතේ පටන් ගත්ත ගොරෝසු දැනීම සරල ලිහිල් කයක් දක්වා ගෙනියනවා. කය ගැන දැනුවත් වූ සිත ඒ දැනීම් වල පුළුල් ස්වභාවය අඩුකොට එක තැනකට දැනීම එක් කරයි. ඒ දැනෙන ස්වභාවයද අඩුකොට වෙනස්කම්ද අඩුකොට සාමාන්‍ය තත්වයට එනවා. සිතුවිලි බාහිර වටපිටාව ගැන තිබෙන දැනුවත් වීම අඩුය. ගත්තා වූ ආරම්භණයේම ගමන් කරන නිසා වෙනස්කම් අඩුය. නොදකින තරම්ය. ඉදිරියට නැඹුරු වී ඇති කය ඍජු වෙයි. එසේ විය යුතු බව සිතට දැනුණු අතර ඒ අරමුණ සමගම කය ඍජු වෙයි. මෙවැනි කායික දැනීම් නිරීක්ෂණය වුණා. පීඩාවන් කිසිවක් පැමිණියේ නැහැ. සිතවිල්ලක් පැමිණියත් ඒවා පීඩාවක් නොවන අන්දමට ගලා යනවා. නිරීක්ෂකයෙකු ලෙස කාලයක් බැලුවත් අද එවැනි දේ නිරායාසයෙන්ම වගේ නිරීක්ෂණය වෙයි. අදදීමට උපකාර වන දේ හැර වෙනත් දේවල් ආවේ නැහැ. කීප වරක්ම අවසන් කරන තැන පැටලවුණා. දැස් ගැටෙන ඉදිරියත් සක්මන් ඉරියව්වත් අතරද රැඳී සිටින විටයි සිදු වුණේ. වෙනස්කම් අඩු බව සිතේදී අඩු බව දුටුවා. එදිනෙදා කටයුතු වලදීද මෙතරම්ම සියුම්ව සතිය නොදැක්කත් පීඩාවකින් තොරව සිදු වෙනවා. අදින විටදී අදින බව දනිමින්ද ශබ්ද අසමින්ද සුළඟ සමග ස්පර්ශ වෙවි සිතුවිල්ලක් ආවත් ඒ බවද නිරීක්ෂණය වෙමින් යනවා. හරියටම එකවර සිදු වෙනවා වගේ. මෙසේ එකවර සිදු වෙනවා වගේ දැනුණාට හිදසක් ඇති වෙමින් වේගයෙන් ඇති වෙමින් යනවා. අවශ්‍ය උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. හොඳයි. මේකදී ඒ කියන්නේ දැන් අරමුණු පිළිබඳව සිහියෙන්
හැබැයි මතු පිටින් දකින්න හැකියාව දැන් තියෙනවා. දැන් පොඩ්ඩක් අර ඊට වඩා අරමුණක් අපි හොඳට සිහිය යම් අරමුණක් තුල පවත්වනකොට අරමුණ ටිකක් විමසා බලන ගතිය වැඩි කරගන්න. ඒක අපිට මුලින් يعني උවමනාවෙන් කරන්න වෙනවා. නැත්තම් හිත ඒක එච්චර උවමනාවෙන් කරන්න ඉඩක් තියෙනවා. හැබැයි මෙතෙන්දී එහෙම කරපු බවක් ඒ තරම් හැංගෙන්නේ නැහැ. ඒ නිසා හිත සතිමත් වුණාට පස්සේ සතිය පිහිටුවා ගත්තට පස්සේ අරමුණ විමසා බලනවා. අරමුණේ ගති ලක්ෂණ මොනවද? අරමුණ කොහොමද ඒක එක විදිහටම තියෙනවද නැත්නම් වෙනස් වෙනවද? කොච්චර කාලයක් තියෙනවද? අරමුණ වෙන වෙන තැන් වලට මාරු වෙනවද? ඔය වගේ විවිධ පැතිවලින් ඒ දිහා දැනගන්න උත්සාහත් වෙන්න අවශ්‍යයි. එතනින් තමයි අපේ සම්පජඤ්ඤය මේ අපේ භාවනාවට එකතු කරගන්නේ. නැත්නම් හිත නිකන් ඔහේ මතු පිට ඉන්න ගතියක් තමයි තියෙන්නේ. හොඳයි. ඒක ඇල්ලත් පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට Tamanට තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ප්‍රාර්ථනාව 9. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම සිව්වසරක් පමණ භාවනාවේ යෙදෙන යෝගියෙක්නි. සතිය සෑම විටම වාගේ හිතට යොමුව පවතී. සිතුවිලි පැමිණීම ඉතාමත් අඩුය. ආවාද ඒවාට වටිනාකම් නොදෙන තරම්ය. දැන් රූප ශබ්ද මෙන් ප්‍රබල නොවන සිතුවිලිද නොඅල්ලාම අතහැරේ. පරයන්කේදී සතිය සීමාවක් නොමැති ස්වභාව ධර්මයේ වෙතටද කිසිවක් නැති සාමකාමී හිත වෙතටද දෝලන වෙමින් පවතී. සහැල්ලුවක් අත්දකිමි. ඒ දෙසම දෙස පරතෝ බැල්මෙන් බලා සිටිමි. එෙහිදී මතුවන සිතුවිල්ලකින් ලෝක මැවෙන සැටි දකිමි. ආලෝක ඇති වී සැනකින් නැතිවන සැටි දකිමි. ඇතුළේ සෑදෙන දෙයකින් එළියක් මැවෙන හැටි අත්දකිමි. ඇතිවන කුණු සිතුවිලි ගැන උපහාසාත්මක බවක් ඇති වී නැතිවන බවද දකිමි. සක්මනේද සිතම දකිමි. අවිද්‍යාවට සිත යොමු නොවන තරම්ය. එදිනෙදා කටයුතු වලදී සහැල්ලුවෙන් ඒ කාර්යයන් කෙරෙමින් ඇත. ඒ පර්යන්තයේදී මෙන් සිත පවතින්නේ කොතනදයි විශේෂයෙන් සතියෙන් බැලීමක් සිදු නොවේ. සත්‍ය අල්මරණ ස්වභාවයක් ගැන ඇත. වරහන් ඇතුලේ වීර්යෙන් සතිය පවත්වා හිතේ ස්වභාවය දැක ගැනීම වෙහෙස කරය. මේ මොහොත තුළ සිටීම අසතිය තිබුණද ඒ ගැන පසුතැවීමක් නැත. කෙලස් මතුවෙන විට ඒ බව දැක පරයන්කයේදී මෙන් බලා සිටිමි. ආවේග මගේ කර ගැනීමක් හෝ ප්‍රතික්‍රියා දැක්වීමක් බොහෝ විට නොමැත. ප්‍රතික්‍රියා කරන විටද ඒ බව දනිමි. ප්‍රතික්‍රියාවට පසු මොහොත නැවත නැවුම්ය. සාමකාමීය සිතුවිලි නැත. හිතේ නොසන්සුන් කමක් දිගටම පවතින විටද ඒ දෙස පරතෝ බැල්මෙන්ම බලා සිටිමි. එවිට එහි දුක්ඛ ආතතිය අත්දකිමි. පාලනයෙන් තොර බව දකිමි. නෙළුම් කොළයක් මත වැටුණු වතුර බිඳුවක් වගේ හිතේ නොරැඳීම ඉවත්ව යන බවද අත්දකිමි. මේ කාර්යාලයේදීද කලබලකාරී මිනිසුන් හා කටයුතු මැද නිසසලව සිටිමි. නමුත් අනිත් අයට නොතේරෙන මෙම මානසික තත්ත්වය පිටතට නොපෙනීමට විටක ඔවුන් සමග එක්ව ක්‍රියා කරමි. එසේ නොකිරීමට ගැටලු රැසකට මඟ පාදන බැවින් ඔවුන් සමග රඟන බව දැනම රඟමි. එවන් විටක අසතිය නිසා ආවේග වලට යටවන අවස්ථාද හටගනී. එහෙත් වැඩි දුර නොයා ඒවා සතියෙන් දකිමි. එවිට ඒවා නැත්වී යන සැටිද දකිමි. එසේ ක්‍රියා කිරීම වැරැද්දක් දැයි සිත ප්‍රශ්න කරයි. ඒද සිතුවිල්ලක් බව දකිමි. මේ මාර්ගය වැඩිවීමට ධර්මාවාද දෙන ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ඔබ වහන්සේගේ අවසන් භවයම වේවා. හොඳයි. කළා තියෙනවා හොඳයි. හොඳ උත්සාහයක් දරනවා. ඒ කියන්නේ කාර්යාලයේදීත් ඒ වගේ අර අපිට පුළුවන් නම් අපේ හිත ආරක්ෂා කරගෙන ඉන්න. එහෙම නැත්නම් ඒ සිහිය පවත්වන්න වඩාම හොඳයි. හැබැයි අර කරලා තිනවා වගේම අනිත් අයත් එක්කත් ඉන්නත් ඕනේ. එතකොට තමයි ඇත්තටම කොහොමද හිත හැසිරෙන්නේ කියලා අපිටම තේරෙන්නේ. එහෙම නැතුව අපි හුදකලාවම හිටියා කියලා හිත ආවේගශීලී වෙන හැටි, හිත කෙනෙක්ව ඇසුරු කරද්දී ඇතැම් වෙලාවට ඇලිලා යන හැටි, ඇතැම් වෙලාවක ගැටිලා යන හැටි අපිට හඳුනගන්න බෑ තනියෙන් හිටියොත්. ඒ නිසා පිරිස එක්කත් පොඩ්ඩක් ඉන්න ඕනේ. ඒ හරහා තමයි හිතේ තත්ත්වය මොන වගේද, දැන් යම් පොඩ්ඩක් හරි කියන දෙයක් අහනවද, තාමත් රාග ද්වේෂ මොහ වලට යනවද, පැටලෙනවද කියලා ඉතින් තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් කළා තියෙනවා හොඳයි දිගට කරගෙන යන්න. වාර්තාව 10. තෙරුවන් සරණයි
උතුම් වූ ශීලයක් සමාදන් වීමෙන් පසු සුපුරුදු පරිදි සක්මන සඳහා යොමු වුනිමි. මදවේගයෙන් ටික වේලාවක් සක්මනේ ගමන් කිරීමෙන් පසු සක්මන කෙළවර සිටගෙන කය දෙස බලා සිටියෙමි. කයෙහි පවතින චංචල නලියන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. පාද පොළවට බර වී ඇති බැවින් යටිපතුල් වලට දැනෙන තද ගතිය පඨවි ධාතුව ලෙස හඳුනා ගනිමින් ඒ නිරීක්ෂණය කළෙමි. දැන් මම දකුණ වශයෙන් ඇවිත්ෙමි. අද දින නිදුල වියලි බව කුසලයි. දෙපා මාරු වෙන විට වායෝ ධාතුව දෙපා වල දැවෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. විලුඹේ එක් කොටසකට පමණක් බොරළු වල තද ගතියක් සීතල ගතියක් දැනුනි. සිලෙඳු වැලි වල ඇති උණුසුම් ගතිය දෙපතුලට දැනුනි. ප්‍රලස්සන දැනීම් නැති ස්පර්ශයන් නිරීක්ෂණය කළෙමි. එය අඩියෙන් අඩියට උණුසුම සීතල වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. සතිමත් පාද මාරු කළෙමි. ටිකෙන් ටික පතිත වන අවරශ්මිය කායද දැනෙමි. සක්මන කෙළවරට පැමිණ කය දෙස බැලිමි. සියුම්ම ආශ්වාස ප්‍රශ්වාස අරමුණු විය. දකුණු නාසයෙන් සීතලට ඇතුළු වන ආශ්වාසය නාසය මැද දැනෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. දිගු කෙටි පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. නැවත සක්මනේ යෙදුණෙමි. පිටුපසට කර සිටින දෙයක් වලින් තද ගතියකුත් වේදනාවකුත් දැනිනි. ඒක නිරීක්ෂණය කරමින් ඇවිත්ෙමි. අත් ඉදිරිපසටගෙන සක්මන් කළෙමි. දැන් කය වැඩියෙන් ඉදිරියට බර වී ඇත. පැයක සක්මන් කාලය අවසන් කළෙමි. සතිමත් පර්යංකය. සුපුරුදු අසුනටදී මම දැන් මෙතන වාඩි වී සිටිනවා යයි සිතා කය දෙස බැලිමි. අසුනට බර වී ඇති කය ගලක් මෙන් රළුවද පොළවට තද වී ඇති දෙපා වල සීතල ගතියද නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය ප්‍රශ්වාසය අරමුණු වුනිමි. එය දකුණු නාසයෙන් ඇතුළු වන බව මැනවින් දැනුනි. නාසය ඇතුළදී සීතලට ස්පර්ශ වූ අතර ප්‍රශ්වාසය සියුම්ව පිටවන බව දැනුනි. ඒ අනුව උරහිස් පපුව උදරයේ චලනය වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ශරීරයේ ඉතාමත් සැහැල්ලු විය. ටික වේලාවකින් දණහිසෙන් වේදනාවක් දැනුනි. ඒ දෙස බලා සිටියෙමි. වේදනාව වැඩි වී එයම පමණක් දැනෙන තත්ත්වයට පත්විය. ටික වේලාවකින් එම තත්ත්වය වෙනස් විය. දැන් පිම්බීම හැකිලිම අරමුණු විය. එය නිරීක්ෂණය කළෙමි. මොහොතින් මොහොත එය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. හිස පහතට බර වී ඇති බවක් දැනුනි. හිස ඔසවන විට දෙල්ල පිටුපසින් වේදනාවක් දැනුනි. විටින් විට හමන සුළං කායට පහසුවක් මෙන් දැනුනි. සියුම් ආශ්වාස ප්‍රශ්වාසය දැනෙමින් පැයක කාලයකින් පරයන්ක භාවනාව අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබේවා. උතුම් කාර්යයට මඟ පෙන්වන ඔබ වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වේවා. නිවනින් සැනසේවා. හොඳයි. විශේෂයෙන් කියන දෙයක් නැහැ. කරගෙන යන විදිය හොඳයි. තව ඔහොම කරගෙන යනකොට ඉස්සරහට ඒ දේවල් සියුම්ව දැක ගන්න ඒ අවශ්‍ය පරිදි ඒ තව හැකියාවන් දිනු වෙන්න පටන් ගනීවි. දැන් මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ ඒක අකණ්ඩව කරගෙන යෑම පමණයි. يعني හිත සැහැල්ලුවෙන් තියාගන්න එදිනෙදා ඒ කටයුතු වලදී සිහිය පවත්වන්න අකණ්ඩව තමන්ගේ භාවනාව කරගෙන යන්න. හොඳයි. වාර්තාව 11. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අවුරුදු 7ක් තිස්සේ කරන්නෙමි. දිනකට පැයක් සක්මන් භාවනාව කරන අතර පාද ගමන් ගන්න ආකාරය සමස්තයක්සේ දකිමින් වරින් වර සිතුවිලි පැමිණියද සියල්ලම බොද වී යන්නාක් මෙන් දැනේ. මාහට ඇති ගැටලුව නම් මෙසේ පාද සමස්තයක්සේ බලන අතර සියුම් දැනීමද නිරීක්ෂණය කළ යුතුද යන්නයි පහදා දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ දැන් ආරම්භක යෝගී ගැන කතා කරනවා නම් එයා අපි හිතමු සිහිය තාම දියුණු වෙලා නැහැ. එතකොට හිත අතීතයට අනාගතයට යනවා. ඒක වළක්වා ගැනීම සඳහා සක්මන මුලින්ම පාවිච්චි කරනවා. වම දකුණ කියලා, ඔසවනවා, තබනවා කියලා මොකක් හරි උපක්‍රමයකට එක්ක මේක කරගෙන යනවා. එතකොට අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා දැන් පියවර ගානක් සිහියෙන් යන්න. ඊට පස්සේ ඉතින් ඒක තව වර්ධනය කරනවා. මුලින් පියවර අපි තුමු 5ක් පුළුවන්, ඊට පස්සේ 10ක් පුළුවන්, ඊට පස්සේ 15ක් පුළුවන්, 20ක් පුළුවන්. ඔය විදිහට දියුණු කරගෙන යනවා. දැන් ඔන්න සතිය
යම් පමණකට දියුණු වෙලා තියෙනවා. ඒකාග්‍රතාවයත් යම් පමණකට දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි අර පාදය පීඩන ආකාරය දිහා තව ටිකක් විස්තර සහිතව බලන්න. ඒක ඊළඟට ඔන්න පටන් ගන්න අවශ්‍යයි. ඉතින් අරක කළාම මේක පටන් ගන්න ඕනේ කියලාත් නැහැ නීතියක්. හැබැයි අර මේ තරම් සියුම්ම දේවල් දිහා දැක ගන්න තියෙන හැකියාව අඩුයි හිත එහෙම දුවනකොට. නමුත් දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙනවා. සතිය ටිකක් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුත්ත කරන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම හිත තවන් එක්ක ඉන්න ගතියක් තියෙනවා. පාදයට එක්ක ඉන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ පාදයේ සිදුවෙන චලන වෙන්න පුළුවන්. පාදයෙන් පාදයට බර මාරු වීම සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ස්පර්ශයකදී විවිධ දේවල් දැනෙන්න පුළුවන්. ඒ ඔක්කොම හොඳට විමසා බලමින් යනවා. ඉතින් එතකොට අන්න මේ කටයුත්ත දිහා සියුම්ම දැකීමේ කුසලතාවයක් දිනු වෙනවා. ඊට පස්සේ දැන් ඒකත් වැඩෙනකොට යාට ඕනනම් පුළුවන් ඒ සියුම්ම බැලීම කරනවා වෙනුවට සමස්තය දකින්නත් පුළුවන්. හරියට නිකන් එළියේ ඉඳන් බලනවා. එළියේ ඉඳන් බලනකොට මේ ඔක්කොම සියුම් ලක්ෂණ පේන්නේ නැහැ. නිකන් දැන් පේන්නේ නිකන් සාමාන්‍යයෙන් ඕවර්විව් එකක්. සම්පූර්ණ නිකන් බාහිරින් මුළු කය දිහා සමස්තයක් වශයෙන් දකිනවා. ඒතකොට නිකන් ඔරුවක් පදිනවා වගේ නැත්නම් මොකක් හරි බයිසිකලයක් පදිනවා වගේ ඉතින් යම්සි ආකල්පමයක් ස්වභාවයක් ඉතින් තමන්ට එන්නත් පුළුවන්. අන්න ඒ වගේ සමස්තය දකින්න පුළුවන්. ඒ නිසා මේ දෙකම අවශ්‍යයි. තමන් තුළ ඇතැම් වෙලාවට ඒ වගේ සමස්තය බැලීමක් ඒක උමනාවෙන් කරනවමත් නෙමෙයි ඉබේ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳට හිත ඒ වදින තැනකට දැනෙන දෙයකට හොඳට හිත යොමු කරලා සියුම් මේ දිහා දැනීමක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම වේගය අඩාල වෙනවා. ඒ කියන්නේ ඒක අපි හිතලා කරනවා නෙමෙයි. ඒ විස්තර සහිතව බලන්න ගියාම වේගය දන්නේම නෑ ටිකක් අඩාල වෙලා හිමින් ගමනක් තමයි තියෙන්නේ. මොකද අපි ඊටාම සියුම්ම මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්න උත්සාහවන්ත වෙනවා. හැබැයි හිත හොඳට සංසුන්ව තියෙන්න ඕනේ. අතට කතාව සමනය වෙලා තියෙන්න ඕනේ. හිත ඒකාග්‍ර වෙලා තියෙන්න ඕනේ. හොඳ විමසීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ කාර්ය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පැති දෙකම අවශ්‍යයි. ඒක Taman තමයි තීරණය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕකත් හැමදාම කරන්න ඕනේ නෑ ওই විදිහට. ඉතින් කාලයක් යනකොට අර සියුම්ම දැකීමේ කුසලතාවයෙන් නිසා එතන හොඳට දැන් මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙලා ඒවයේ තියෙන පොදු ලක්ෂණ ප්‍රකට වෙලා ඊට පස්සේ තින් ආයි යවෙනවා විපස්සනාවකින් යම් අපි තුමු විපස්සනා නුවන් විවිධාකාර විපස්සනා ඥාන ස්වභාවයන් මතුවෙන්න පුළුවන් ඉතින්. ඉතින් එතකොට ටික ටික ආයි දැන් අර සියුම්ම දකින්නවා කියන එක කරදරයක් වෙනවා. එයාට දැන් මේක බලනවා කියන එක වෙහෙසක්. හිත එතෙන්ට යොමු කරනවා යොමු කළා බලනවා කියන එක දැන් හරිම බලෙන් කරන්න ඕනේ. හිත ඊට වඩා කැමති නිකන් පැත්තකට වෙලා ඉන්න. ඉතින් එතන තමයි අපි කතා කරේ අර විරාග ස්වභාවයක් කියලා. මේ අවබෝධය මත පැමිණිච්ච විරාගයක්. හිතට දැන් කිසි උමනාවක් නැහැ මේක අස්සට ගිහිල්ලා ඕක පහුරු ගාලා බලන්න. හිත ඊට වඩා කැමති තමන්ගේ පාඩුවේ හුදකලාවේ ඉන්න. ඒ తত্ত্বය අර මුලින් අර දේ කරපු නිසා ආපු දෙයක්. එහෙම නැතුව නිකන් කම්මැලි වීම නිසා ආපු දෙයක් නෙමෙයි. අර හොඳට මේ යථා ස්වභාවය දැකීම නිසා නුවණ දියුණු වීම නිසා ඔන්න මෙයා ඒක අතහැරලා. දැන් එයාට රූපයක් ආවත් ඒ ඔස්සේ යන්නේ නැහැ. රූපයක් දැක්කත් ඒ ඔස්සේ යන්නේ නැහැ. සද්දයක් ඇහුණත් ඒ ඔස්සේ යන්නේ නැහැ. කතා සුවඳක් දැනුණත් ඒ ඔස්සේ යන්නේ නැහැ. ඒ වගේ එයා දැන් හුදේකලාවේ ඉන්න කැමැත්තක් හිතේ ඇති වෙලා. ඉතින් එතකොට එකwidehatකින් ඒක සමස්තය දැකීම පැත්තට ටිකක් බරයි. මොකද දැන් අර සියුම්ම අරව අස්සට ගිහිල්ලා බලන්න කැමති නැහැ. සියුම් ලක්ෂණ බලන්න එච්චර හිතේ කැමැත්තක් නැහැ. ඒ වුණාට පාඩුවේ ඉන්න කැමති. ඒතර නිකන් සමස්තය පේනා වගේ දෙයක් තමයි තියෙන්නේ. හැබැයි එතෙන්දිත් සමස්තයක් අල්ලගෙනත් නැහැ. හිත කොහෙවත් පිහිටලුම ඇති ස්වභාවය තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඔය අනුව බලන්න තමන්ගේ භාවනාව කොයි පැත්තටද ගියේ අවුරුදු 7ක් පුරා කොහොමද වැඩුවේ සියුම්ම බැලීමක් කරාද ඒ අනුව යම් නුවණ දියුණු වීමක් සිදු වුණාද කියලා තමන්ම තමයි තීරණය කරන්න වෙන්නේ තමන්ගේ අතීත ඒ භාවනාවේ පුහුණු වීම එක සාපේක්ෂව කල්පනා කළා. හොඳයි. හොඳයි. අද විනාඩි කිහිපයක් තියෙන හින්දා ඕනනම් කාට හරි වෙන වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. කවුරු කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා නම් ඔයගලගේ Zoom අතෝසවල ඒ බව සනිටුහන් කරන්න. සුසිලා රණසිංහ මහත්මියට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට
ආනාපාන සතිය කරගෙන යනකොට හුස්ම සියුම් වෙලා දැනෙන්නේ නැතිව යන වෙලාවේ ඒ හරි අමාරුවක් දැනෙනවා හුස්ම ගන්නත් නැහැ පිට කරන්නෙත් නැහැ නිකන් තද වෙලා වගේ ඉන්න ගතියක් දැනෙනවා ඒ වෙලාවේ ටිකක් වෙලා ඒ කියන්නේ ඒ විදිහට ඉන්න අමාරු හන්දා අපවම හුස්ම ගන්නවා ඒක හැදිලා ඒවි. ඒ කියන්නේ අපිට මුලදී අර අපි දැන් ඉස්සර නම් දැන් මෙතෙක් කාලයක් හුස්ම ගත්තා මොකුත් ප්‍රශ්නයක් තිබුණ නැහැනේ නේද? මේ කරන්න ගියාම තමයි දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් හුස්ම ගන්නත් නිකන් කොහොමද මේ හරියට මං හුස්ම ගත්තේ කියලා ඉතින් ඊළඟ ප්‍රශ්නයක් එනවා. ඉතින් දැන් මෙතෙක් කාලයක් හැබැයි හුස්ම ගනිද්දී කය ඒ වැඩේ බලාගෙන දිනවා. ඉතින් අපි හැබැයි වෙන ලෝකෙක හිටියේ කය හැබැයි කිසි ප්‍රශ්නයක් නැතුව හුස්ම අරගෙන තියෙනවා. දැන් අපි සතිමත් වෙන්න ගිහිල්ලා දැන් පොඩ්ඩක් වැඩේ අවුල් කරගෙන තියෙනවා. හැබැයි ඒක හැදිලා එනවා. ඒ කියන්නේ අපි මේ දැන් පොඩ්ඩක් අර වැඩි උනන්දුව නිසා ඌමනාවට වඩා සමහරවිට අපි මේක හොයන්න ගිහිල්ලා බලෙන් හුස්ම ගැනීමක්, හුස්ම පාලනය කිරීමක්, ඒ වගේ දේවල් ඉතින් අකරතැබ්බ සිද්ධ වෙනවා. හැබැයි ඒක හැදිලා ඒවි. ඕන්නම් පොඩි දෙයක් කරද හැකි. එක පාට ආනාපානයට යන්න නැතුව නිකන් පොඩ්ඩක් කයේ හිත හසුරවන්න. ආනාපානේ බලන්න යන්න එපා. නිකන් කෙස්න් ලොම් නිය දත් සම් ඔය විදිහට නිකන් ඕන්නම් ඒ කොටස් වල පොඩ්ඩක් හිත හසුරවනවා. ඊට පස්සේ අර හුස්ම ගැන බල හිටිය එක අමතක වෙනවා. දැන් අපි ඉන්නේ වෙන වැඩක් කර කර. ඊට පස්සේ හිමීට දැන් එතකොට හැබැයි හිත එනවනේ කය ඇතුළට. දැන් මුල් අවස්ථාවේදී අපිට වැදගත් වෙනවා ඔය කය ඇතුළේම හිත පැවැත්වන්න. නැත්නම් අවධානය පවත්වන්න. දැන් ඔය මං කියපු උපක්‍රමයේ හරහාත් හොඳට කය ඇතුළට හිත එනවා. ඒක ටිකක් සාර්ථක වුණාට පස්සේ හිමීට නිකන් හොරාවට වගේ බලනවා දැන් කොහොමද හුස්ම තියෙන්නේ කියලා. හුස්ම වැටෙන ආකාරය. ඊට පස්සේ හිමීට බලනවා වෙන්න ඉඩ දීලා කරගෙන යනවා. ඒ කියන්නේ ඇත්තටම ඔතන පොඩි සමබරතාවයක් තියෙන්නේ. අපි උමනාවට වඩා හිර කළා බලන්න අවශ්‍ය නැහැ. කයටම ඉඩ දෙනවා එයා කැමති විදිහට හුස්ම ගන්න. අපිට තියෙන නිකන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න විතරයි. ඉතින් ඒක පවා අපිට තේරුම් ගන්න ඒ සමබරතාවය හදාගන්න ඉතින් ටික කාලයක් යනවා. ඉතින් ඒක එච්චර ගැටලුවක් නැහැ දැනට කරගෙන යන්න. දැන් ස්වාමීන් වහන්සේ තද වෙලා වගේ ඉන්න වෙලාවටද අර කෙස්ලොම් නියදත් එහෙම කියලා බලන්න කිව්වා. කමක් නැහැ. ඔව් ඒ වෙලාවෙත් කමක් නැහැ. ඒ වෙලාව හිත නිකන් අර හිර වෙච්ච ගතියෙන් උදවා ගන්න පොඩ්ඩක් කය ඇතුලේ නිකන් හසුරවන්න. ඔව් ඔව්. කයේ කොටස් වලට පොඩ්ඩක් එහෙට මෙහෙට හසුරවන්න. එහෙම නැත්නම් ඉතින් ඔය වෙන භාවනාවක් කරලා එහෙම පුරුද්ද තියෙනවා නම් ඒකට උනත් දාලා චුට්ටක් ආයිත් හිත වෙන අරමුණකට දාලා ගන්න වෙනවා. හොඳයි හොඳයි. ඊළඟ අවස්ථාව රංජනී මහත්මියට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔකේ අන්න. එහෙනම් ඇතුළතින් කතා කිරීම කියන්නේ ස්වාමීන් වහන්සේ අපි හුස්ම පිට වෙනවා ඇතුල් වෙනවා කියලා අර මුල වෙලාවේදී අපි සමහරවිට එහෙම හිතනවා. ඊළඟ සක්මනේදී අපි ඔසවනවා තබනවා කියලා ඒකද ඇතුළතින් නෑ ඒක නෙමෙයි. සාමාන්‍ය ඇතුළත කතාව කියලා අපි මෙතෙන්දී මේ වචනේ පාවිච්චි කරන සමහර වෙලාවට ඉන්නවනේ නිකන් හිතන්න දැන් අපි මොකක් හරි වැඩක් කරනවා. වැඩක් කරද්දී හිත නිශ්ශබ්ද නැහැනේ සමහර වෙලාවට. හිත කොයි වෙලෙත් කියවනවා. නිකන් ළඟ ඉඳන් කවුරු හරි උපදෙස් දෙනවා වගේ අරම කරන්න මෙහෙම කරන්න අරම කරා නම් ඉවරයිනේ අයි මෙහෙම කරේ කියලා එහෙම එක්ක Tamanටම Taman චෝදනා කරගන්න ඕන ඔය වගේ නිකන් අර ළඟ ඉඳන් තව කෙනෙක් නිකන් උපදෙස් දෙනවා වගේ හැමතිස්සෙම නිකන් වැරදි පෙන්නනවා වගේ එහෙම නැත්නම් නෝක් අඩු කියනවා වගේ නැත්නම් වෙන කොහේ හරි අපි වැදන් ගිහිලා කියවනවා වගේ ඔන්න වගේ දෙයක් සමහරවිට තියෙනවනේ. ඔන්න ඔකට තමයි කියන්නේ ඇතුළත කතාව කියලා. ඒක අපි භාවනා කරන වෙලාවෙදිත් අපිට එන්න පුළුවන්. පුළුවන්. ඔව්. එතකොට අපි ඒක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ඒක තමයි. ඒක නැති වෙනවා අපි ඔය කරගෙන යන වැඩේ හරහා. සතිය දියුණු වෙන්න ඇතුළත කතාවට ලැබෙන තැන දුර්වල වෙලා යනවා. පස්සේ සමනය වෙනවා. ඒ කියන්නේ ඇතුළත කතාව දැන් සමහරවිට හිතන්න දැන් අපි පටන් ගන්නකොට ඇතුළත කතාවක් තියෙනවා. හිත එහෙට යනවා මෙහෙට යනවා ඉතින් එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඉතින් අපි අපේ වැඩේ කරගෙන යන්න ඒ වැඩේටනේ වැඩි අවධානයක් යොමු කරන්නේ. අපි තෝරගත්ත ඒ කටයුත්තට තමයි අවධානය වැඩියෙන් යොමු කරන්නේ. අරයා ගැන අපි වැඩි සැලකිල්ලක් නැහැ. එතකොට අන්න එයා දුර්වල වෙලා එයා මේ ෂය වෙලා නිශ්ශබ්දතාවයක් දක්වා යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් ප්‍රශ්නේ මේ දැන් අපි සමහර වෙලාවට කොහෙත්ම නොහිතන ඈතම
වැඩක්කට නැති දේවල් සමහර ලාවට හිත සමාධිගත වෙගෙන යනකොට එන්න පුළුවන්. පුළුවන්. ඒවා එන්නේ ඇයි කියන එක. ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔතන අපි බොහොම ටිකක් සියුම්ම කතා කරනවා නම් අපි ඔය කරගෙන යන භාවනාවේදී විඥාණය එක්තරා අන්දමකින් දුර්වල වීමක් වෙනවා. දැන් විඥාණයට අවශ්‍යයි හොඳ බරපතල රූපයක් නැත්නම් හොඳට ඉන්න වේදනාවක් හොඳට බැහැලා ඉන්න සංඥා ගොඩක් නැත්නම් අපිම චේතනාපූර්වක කරන වැඩක් අවශ්‍යයි විඥාණයට හොඳට ආහාර සැපෙන්න. නමුත් දැන් අපි ඔය කරන වැඩේදී එහෙම ආහාර සැපවීම තමයි අපි පොඩ්ඩක් කපාගෙන යන්නේ. දුර්වල වෙගෙන යන්නේ. දැන් එතකොට බලබලා හිටියේ රූප කර්මස්ථානයක් දැන් ඒක සියුම් වෙලා. දැන් එතකොට එතන යාට බැහැ ගන්න හරි අමාරුයි. යාට පවතින අමාරුයි. දැන් ඉතින් යා මොකද කරන්නේ? මොනවා හරි එක්ක සංඥාවක් ඇදලා ගන්නවා. හිත ඇතුලේ තියෙන එක්ක පරණ දෙයක් මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් ඔයගේ කොහේ හරි තියෙන පරණ දේවල් නැත්නම් කිසිම අදාළ නැති දේවල් මොනවා හරි දෙයක් ඇදලා දානවා. එයාට දැන් ආහාර ඕනේනේ. ඔන්න ඒ තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි ඒකට අහු වුණොත් ඉතින් මේ කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. එතන තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේවා හුදෙක් සංඥා නැත්නම් මේවා තේරුමක් නැති සිතුවිලි කියලා ඒවා තේරුම් අරගෙන ඒවා එහෙම්ම අත්හැරලා දාමින් තව ඒ තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ සක්මන් කරනකොට ඒ සක්මන් භාවනාවර ධාතු මනසිකාරයට යොදා ගන්නවා කියන ස්වාමීන් වහන්සේ දැන් පස්සපත්ත්‍ය වේදනා කියන එක ඉතින් අන්න ඒකට යොදා ගන්නවා කියන එක දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතනටත් ගන්න පුළුවන්. ඒකෙත් වැරද්දක් නැහැ. දැන් ධාතු මනසිකාරය කියන එකේදී මුලින් අපි මේ විවිධ ධාතු ලක්ෂණ හඳුනා ගැනීමකින් තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට ඉතින් හිතන්න දැන් අපි කලින් ඉඳන් ඉන්නේ මෙතන කෙනෙක් ඉන්නවා මම ඇවිදිනවා මං ඉන්නේ අහවල් තැන හරි මේ කියලා එහෙම අපි සම්මුති ලෝකයක ඉන්නේ. දැන් හැබැයි සක්මන කරනකොට ඒවා ඔක්කොම නිකන් අයින් වෙලා ගිහිල්ලා අපි බොහොම ප්‍රාථමික අත්දැකීමක් දක්වා යනවා. ඒක ඇවිල්ලා අර අපි හිතින් හදාගත්ත සංකල්ප නෙමෙයි අපේ සම්මුති නෙමෙයි ඒ වෙනුවට මේ ඍජු අත්දැකීමක්. ඒ ඍජු අත්දැකීමත් එක්ක ඉන්න තත්ත්වයට අපි යනවා. ඒතර ඒක ධාතු මනසිකාරයේදී සිද්ධ වෙනවා. දැන් ඔය කියන පස්සපච්චය වේදනා කියන්නේ ඉතින් තවත් පැත්තක්. අපි මේ සුදුවීම හරහා යද්දී සමහරවිට මෙතන වේදනා ස්වභාවයක් තියෙන ගතියක් ඔන්න Tamanගේ හිත වෙන පැත්තකට හැරෙනවා. ඒ කියන්නේ දැන් මෙතන ධාතු ලක්ෂණ පමණක් නෙමෙයි. මේ ධාතු ලක්ෂණ අත්දකින්නකොට ඇතැම් වෙලාවට මෙතන හුඟක් වෙලාවට තියෙන උපේක්ෂා වේදනාවක්. ඇතැම් වෙලාවට ඔන්න ඉඳලා හිටලා සැප වේදනාවක්. ඇතැම් වෙලාවට දුක් වේදනාවක්. කියලා අන්න මේ වේදනා මුහුණුවරින් මේක දිහා බලන්න ඉඩ තියෙනවා. ඉතින් කොයිකේදී වුණත් මේ හැම දෙයක්ම හටගන්න ස්පර්ශය මූලික වෙනවා. ඒතකොට ඒ ස්පර්ශයක් නිසා තමයි මේ යම් දැනීමක් වේදනාවක් පහළ වෙන්නේ කියලා අර ඒ හේතුඵල ධමයක් තේරුම් ගන්න මේ භාවනාව යොදා ගන්න පුළුවන්. සක්මන යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කොයි කෙනුත් ප්‍රඥාව පැත්තට තමයි ලොකු පිටුවහලක් ලැබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේලා මේ සෙනසුනේ සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය මේ නිවනින් නිවීම පිණිසත් මේ පින හේතු වාසනා ඒවා සංවිධායක මණ්ඩලයට නිදුක් නිරෝගී සුව නිවනින් නිවීම පිණිස මේ සියලු පින් කුසල හේතු වාසනා වේවා. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. මහන්තාට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. පොන්සුදී කෙරුවසන සම්බන්ධ මම දැන් සත්‍යමත් වෙනකොට මුලදී කිසියම් ආයාසයක් යොදලා තමයි ඒක කරේ සත්‍යෙදින්දා ජීවිතේදී. නමුත් දැන් තේරෙනවා ඒක ආයාසයෙන් යන අඩු වෙලා තියෙනවා. ඒ වගේම සත්‍යමත් අසත්‍යමත් කාල පරිච්ඡේදවල වෙනසක් ටිකක් අඩු වෙලා තියෙනවා. මේ ඊට පස්සේ සිතුවිලි වලට සිහිය පැවැත්වෙන එකක් සිද්ධ වෙනවා. කායයට සිහිය පැවැත්වෙන එකක් සිද්ධ වෙනවා. ඒ අතර වෙනසක් අඩු වෙලා තියෙනවා. මේ මට තේරුම් දෙනවා සතිමත් බව ටිකක් අඩු වෙලාද කියලා වගේ අදහසක් එනවා. මොකද මේ සතියේද නැත්නම් මේ හිතේ එන වංචාකාරී ස්වභාවයක්ද කියලා මේ පොඩි සැකයක් මට දැන් ඇතිවලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. නෑ ඔතනදී ඇත්තටම يعني මීට කලිනුත් අර එක්කෙනෙක් නිකන් ප්‍රකාශයක් කරලා තිබුණා දැන් සතිය නිකන් දුර්වල වෙලා වගේද මන්දා මේ සතිය පවත්වන්නේ නැතුවද වගේ කියලා එහෙම ප්‍රකාශයක් කරලා දුන්නා. ඔතනදී ඇත්තටම මුල් කාලේදී අපි බරපතල විදිහට බලෙන් සතිය පැවැත්වීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අතීතයට යනවා නාගතයට යනවා ඒ හිතේ තියෙන බොහොම ഘോഷාකාරී බවක් එහෙම දුවන ගතියක් වඳුරු මනසක්. ඉතින් ඒ தත්ත්වෙදී අපි හිර කරලාගෙන තමයි සතිය පවත්වන්නේ. බලෙන්ම සතිය පවත්වනවා. නමුත් පස්සේ පොඩ සතිය පණ ගැන්විලා එනකොට අපිත් එක්ක සතියේ ඉන්න පටන් ගන්නකොට ඊළඟට නිකන් බොහොම සාමකාමී සතියක් තියෙන්නේ.
එතකොට මේ කියන්නේ වීරයක් එක්ක යන සතියක් නෙමෙයි බොහොම වීරය අඩු සතියක්. નિરાයාසයෙන් යන සතියක්. එතකොට ඉතින් අපිට දැනෙන්නේ මේක නිකන් දැන් නිකන් අර භාවනා නොකරනවා වගේ. හරියට නිකන් තාම සතිය පැවැත්වෙන්නේ නැහැ වගේ. හැබැයි හොඳ සිහියෙන් ඉන්නේ. හොඳට සිද්ධ වෙන දේ ගැන අවධානය තියෙනවා. අතීතේ ගිහිල්ලා පැටලිලත් නැහැ. අනාගතේ ගිහිල්ලා පැටලිලත් නැහැ. මේ මොහොතේ හොඳට අවදියෙන් කාලය ගත කරනවා. එතකොට තමයි ඇත්තටම අපි මේ සමබර වෙච්ච සතියකට එන්නේ. ඒ කියන්නේ සතියයි වීරයයි ඒ හොඳට සමබරතාවයකට එන්නේ මේ මට්ටමේදී. ඒ නිසා ඒක වැරද්දක් නෙමෙයි. ඒ අපි මුලදී ඇත්තටම ටිකක් බරපතල විදිහට අපේ හිත ටිකක් වීරය අධිකව තමයි වැඩේ පටන් ගත්තේ. පස්සේ හැබැයි අනිවාර්යෙන්ම මේ වීරය සම වෙලා බොහොම සාමකාමී ගතියක්, નિરાයාස සතියක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා ඒක වැරද්දක් නෙමෙයි. හොඳයි. තෙරුවන් සරණයි. එක්නස් මහත්මියට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් දැන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම ඊයේ සතියේ මගේ කමඨාන් වාර්තාවේ මම ස්වාමීන් වහන්සේට මට දැන් අර කලින් උදා කළ සමාධිමත් වෙන්න පුළුවන්. දැන් ඒකත් අඩුයි ගොඩක්. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා ඒකත් අඩු වන කමක් නැහැ. සතිමත් වෙන්න පුළුවන් නම් පුරයි කියලා. ඔව්. මට දැන් තේරෙනවා ඒක හරි සමාධියට වඩා සතිමත් වෙන්න එක හොඳයි කියලා මට තේරෙනවා දැන් එහෙම. දැන් මේ දවස් ගණනකදී මට දින ප්‍රත්‍ය ස්වාමීන් වහන්සේ දැන් දවස් ගණනකදීලා මම කුස්ම ආසල් කරනකොට මගේ උතුල උපදේශයේ තියෙනවා දෙවිල්ලක්ද රස්නියක්ද කියලා මට ඒක තේරෙන්නේ නැහැ. දෙවිල්ලක්ද රස්නියක්ද කියන එක. ඒක පටන් ගත්ත වෙලේ ඉඳන්ම පවතිනවා. කොහෙද දෙවිල්ලක් තියනයි කියලා කිව්වේ? මේ උතුල ප්‍රදේශේ නාස. හරි. හරි. ඒක මම වත්තලාවට ඒ කියන්නේ මම අවධානය යොමු කරන්නේ නැතුව කුස්මරේලටම අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒකේ සමහරක් වෙලාවට ඒ දැවිලි ගැටිය දවසේ අනිත් වැඩ කරන අතරදී ඒ කුස්මරේල ගැන මතකයට ආපු වෙලාවට මට ඒක දැනෙනවා. හරි. එතකොට ඒක මට දැනෙන පස්සේ මම ඒ ගැන අවධානය යොමු කරන්නද ඒ ගැන අවධානය යොමු කරලා කුස්මරේල ගැන විතරක්ම අවධානය යොමු කරන්නද කියන එක. හැබැයි ඔහම දැන් අපි ආස්වාද ප්‍රසආස පැත්ත දියුණු කරගෙන යනකොට ඒ ආනාපාන සතිය වඩනකොට ඔය වගේ යම් දැනීම් පහළ වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඒ නිසා ටිකක් ආනාපාන සතිය වඩලා ඊට පස්සේ අරකට එන්න දීලා හිමිට ඒක දිහත් බලන්න. මොකද දැන් මේ මතුවලා තියෙන එක්තරාන්දමකින් කයේම ස්වභාවයක්නේ. ඒක පැත්තකින් කියනවා නම් වේදනා ස්වභාවයක්. එතකොට මේ වේදනා ස්වභාවය නිරීක්ෂණය කිරීම තුළින් අපිට තව ටිකක් කියන්නේ එක පැත්තකින් සම්පජඤ්ඤය දිනු කරගන්න පුළුවන් මේ වේදනාවේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන් ඒ හරහා අර ප්‍රඥාව දිනු කරන පැත්තකට යම්කිසි උපකාරයක් ගන්න පුළුවන් ඒ නිසා විටින් විට ඒකත් මේ පරීක්ෂා කරලා බලන්න වැරද්දක් නැහැ මොකද ඕක විතරක් නෙමෙයි තව දේවල් දැනෙන්න පුළුවන් ඉස්සරහට මුළු කයෙම ඒ නිසා ඒකට කරන පුංචි අභ්‍යාසයක් වගේ තමයි දැන් ඔය ස්වභාවයක් මතුවලා තියෙන්නේ කලින් මට ගොඩාක් දැනුණා කයේ මේ දේවල් කම්පන චංචල ගති. උණුසුම් රසය හැමදාම මට කලින් බහුලව දැනුණා. දැන් මේ ගොඩාක් දේවල් ඒව අඩු වෙලා තියෙනවා. මේ ඉතින් නොදැනී තිබුණා මේ ළඟදී තමයි දැන් මම හුස්මරෙල්ලට අපේ ඔය ධාතු ලක්ෂණ ඇතුළේ කියලා මට හිතෙනවා. මෑනියෝ කොච්චර කාල භාවනා කරනවද? දැන් අවුරුදු 3ක් විතර වගේ තමයි දැන් භාවනාවට යොමු වෙන්නේ. ඔව්. එතකොට මේ සක්මනේ එහෙම ඉඳද්දී හිතේ ස්වභාවය කොහොමද? සක්මන් කරන හොඳ කරන්න පුළුවන් ඒක වක්ලාට ධාතු ලක්ෂණ දැනෙනවා. ඔව්. උදක් කළා සක්මන් කරනකොට මට ගණන් හිතෙන් පහළ විතරක් ඇවිදිනවා වගේ දැනෙනවා. ඔව්. ඒක ලක්ෂණ හොඳට දැනෙනවා ඒක. සක්මන් කරන පැය භාගයක් විතර දෙකක් වක්ලාට කරන්න පුළුවන් මම පැය භාගයක්. ඔව්. ඔව්. පරයන්කේදී? ඔව් පරයන්කේදී මට අර බොහොම වෙලාවට දැන් අර කලින් වගේ කොට බැලීමක් එහෙම නොවීම වක්ලාවට සම්මේ වාඩි වෙච්ච මම වගේ මේ හුස්මට දැනෙන ගැටයටපත් වෙනවා. හරි. හුස්මට දැනුණා සමාධිමත් වෙන්නේ නැහැ වක්ලාවට. හරි. සමාධියට නොදෙහිල්ලම පැයක වුණත් පැයක් මට පරයන්කේ ඉන්න පුළුවන් පැයක් විතර යව මාරු කරන්නේ නැතුව. හරි. ඒ කාලේ පුරාවටම වක්ලාවට මේ සමාධිමත් වෙන්නේ නැහැ හුස්ම රැල්ලෙම සිදුවෙන යමින් නෙමෙයි පවතිනවා. හරි. ඔතෙන්දී දැන් පොඩ්ඩක් හිත දිහා බලන්න පටන් ගන්න. එහෙම බලලා නැද්ද? නෑ සොමනසේ බලන්නේ මට තේරෙන්නේ නැහැ මට. ඔව්. දැන් ඒ කියන්නේ දැන් ආනාපානය ටිකක් වඩලා ඊට පස්සේ පොඩ්ඩක් හිතට සැහැල්ලුවෙන්ම ඉන්න දෙන්න. දැන් කොහොමද සමාධියකට යන්නේ නැහැනේ. හිත දැන් සැහැල්ලුවෙන් තේනවානේ. පොඩ්ඩක් හිතට කැමති විදිහට හැසිරෙන්න දෙන්න.
එතකොට ඔන්න නිකන් සිතුවිල්ලක් අතීතයට යනවා. ඊට පස්සේ ඔන්න ආයි තව සිතුවිල්ලක් යනවා. ආයිත් ඔන්න අනාගතය ගැන සිතුවිල්ලක් එනවා. දැන් නිකන් මේගොල්ලෝ ගැන වෙන් වශයෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉස්සර අපිට හුඟක් වෙලාවට තිබුණේ අතෝරක් නැතුව එක පිම්මට සිතුවිලි එනවනේ. එතකොට ඒගොල්ලෝ ගැන ඉගෙන ගන්න බෑ. නමුත් දැන් එහෙම නෙමෙයි. හොඳට එකක් කර එකක් එනවා වගේ නැත්නම් එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් එනවා වගේ දැන් ඔන්න සිතුවිලි එනවා. ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් අපි ඉගෙන ගන්නවා. එහෙම සිතුවිලි වල හැදීමක් වෙන්නේ නැහැ සර්. එනවා සමහරවල් එනවා එනකම්ම ආපහු මට සමහරවල් සිතුවිල්ලක්ද කියලාවත් තේරෙන්නේ නැති විදිහට ආයෙත් යනවද? හුස්ම රැල්ලට එනවා. නෑ. එහෙමනම් හුස්ම රැල්ලට නොගෙන දැන් බලන්න දැන් හුස්ම රැල්ලට ආවොත් ඒකෙත් තියෙනවනේ දැන් හිතන්න ආස්වාසයක් කියලා ඒ දැනෙන දැනීම. ප්‍රස්වාසයක් කියලා දැනෙන දැනීම. දැන් ওই දෙක වෙන් කරගෙනද බලන්නේ එහෙම නැත්නම් නිකන් ඕතනත් ඒකත් නිකන් බොද වෙලා ගිහිලා හුස්මත් සංසිඳලාද තියෙන්නේ? එහෙමයි සර්. වක්කලාවට අන්තිම වගේ වෙනකොට හුස්ම ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි තත්ත්වයට එනවා. හොඳයි. අන්න ඒ මට්ටමේදී හිත දිහාත් බලන්න. හිත දිහාත් බැලුවම දැන් හිතන්න දැන් සිතුවිලිත් මොකක්වත් නැහැ කියලා. ඕනනම් චුට්ටක් එන්න දීලම් බලන්න. බොහොම සැහැල්ලු කරගෙනම බලනවා. ඒතර ඕනනම් සිතුවිලි කීපයක් එනවා. ඊපස්සේ ඒගොල්ලොත් අර බොඳ වෙලා යනවා. ඊට පස්සේ දැන් මොකක්වත්ම නැහැනේ හිතේ. දැන් එතකොට දැන් ඔන්න හිත නිකන් හිස් වෙලා තියෙන්නේ. ඒ தත්ත්වය තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. මොකද එතනින් අපිට වෙන පැත්තකට දැන් හරව ගන්න පුළුවන්. හරව ගන්නවා කියනට වඩා වෙන පැත්තකට දැන් භාවනාව යොමු කරගන්න පුළුවන්. දැන් අපි හිතියේ මෙතෙක් වෙලා මොකක් හරි දෙයක් බලබලා. දැන් බලබලා හිටිය දේවල් දැන් ඔක්කොම සංසිඳලා ගියා. ඊට පස්සේ දැන් අපිට යන්න පුළුවන් ඉන් එහාට අද මම ධර්ම මේ දේශනාවේදීත් ඔය පැත්ත කතා කරන්නම්. මේ ඒ කියන්නේ දැන් චිත්තානුපස්සනාව හරහා අපිට තව ගැඹුරකට දාගන්න පුළුවන් ඔතෙන්දී. දැන් මෑණියට කරන්න තියෙන්නේ සිතුවිලි වලට එන්න දුන්නා. එහෙම මේගොල්ලෝ ගියා. ඊට පස්සේ එකක්වත් ආවේ නැහැ. හිතන්නේ මේ විදිහට දැන් මොකක්වත් සිතුවිල්ලක් ආවේ නැහැ. එතෙන්දී කයට අවධානය යොමු කරන්නත් එපා. ආයිත් ආනාපානයකට දාන්නත් එපා. වේදනාවකට දාන්නත් එපා. සිතුවිල්ලක් දැන් ඇත්තෙත් නැහැ. ඔන්න ඔය ස්වභාවය තුළ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එහෙමනම් නැවතත් සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.